අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා 21 වෙනි ප්‍රශ්නේ තියෙනවා BR F5 අණුවේ හැඩය. BR 7 වෙනි කාණ්ඩේ F 7 වෙනි කාණ්ඩේ. එතකොට F එක ඒක බන්ධන හැදෙන්නේ. ඒ හින්දා මේ විදිහට අපිට BR වල තියෙන ඉලෙක්ට්‍රෝන 7න් 5 බන්ධන වලට ගිහිල්ලා තව එක සැර යුගලක් ඉතුරු වෙනවා. මෙයාගේ හැඩය සමචතුරස්‍ර පිරමීඩ කියලා සලකන්න පුළුවන්. සමචතුරස්‍ර පිරමීඩ කියලා සලකන්න පුළුවන්. හැබැයි මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේ ෆ්ලෝරින් කියන්නේ විද්‍යුත් ඍණතාවය අධික කුඩා පරමාණුවක්. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 7න් බන්ධන වලට එකක් ගියහම තව එක සැර යුගල් 3 බැගින් එක පරමාණුවක තියෙනවා. එක සැර යුගල් 3 බැගින් එක පරමාණුවක තියෙනවා. මේ එකසර විකර්ෂණ යෙදිලා මේ විකර්ෂණ අවමවන විදිහට විකර්ෂණ ප්‍රබලතාවය අවමවන විදිහට අන්තිමට සකස් වෙන්නේ මේක ඇත්තටම ගත්තොත් අෂ්ටතලීය විදිහට. ඒ හින්දා මේකේ හැඩය අෂ්ටතලීයයි කිව්වත් නිවැරදි. සමචතුරස්‍ර පිරමීඩ කියන ආකාරයේ විදිහට අපිට සෛද්ධාන්තික දැනුම අනුව ගන්න පුළුවන්. ඇත්ත තත්ත්වය බැලුවොත් මේක අෂ්ටතලීය විදිහට තියෙන්නේ. එතන ප්‍රශ්නේ පිළිතුරු වල මේක නැහැ. පිළිතුරු තියෙන්නේ වෙනත් ප්‍රශ්නයකට අදාළව. එතන ඒ හින්දා BRF5 අණුවේ හැඩය මේක සමචතුරස්‍ර පිරමීඩ. එතන පිළිතුරු වලට අදාළ ප්‍රශ්නය විය යුත්තේ S2O3 2- හි මධ්‍ය පරමාණුවේහි සංයුජතාව සහ ඔක්සිකරණ අංකය. එතන සාකස් කරගන්න S2O3 2- හි මධ්‍ය පරමාණුවේහි සංයුජතාවය සහ ඔක්සිකරණ අංකය. එතකොට S2O3 2- කියන්නේ මෙහෙම සල්ෆර් තියෙනවා, O තියෙනවා, O-, O-. ඔය විදිහට තියෙනවා. එතකොට මෙයා බන්ධන 6ක් හදලා තියෙනවනේ. එතකොට සංයුජතාවය 6යි. ඔක්සිකරණාංකය බැලුවොත් මධ්‍ය පරමාණුවේ මෙයානේ මධ්‍ය එක්කන අපි SA කියලා හිතමු. මෙයා SB. මෙයාගේ මෙන්න මේ SB කියන පරමාණුවේ තමයි ඔක්සිකරණාංකය අහන්නේ. මධ්‍ය පරමාණුවේ. මෙයාගේ ඔක්සිකරණාංකය 0යි. මෙයාට සාපේක්ෂව ධන 1යි, මෙයාට සාපේක්ෂව ධන 2යි, මෙයාට සාපේක්ෂව ධන 1යි, මේකට සාපේක්ෂව එන්නේ නැහැ. ධන 4යි කියලා ඔක්සිකරණාංක එනවා. අපි ඔක්සිකරණාංක ඊළඟ පාඩමේදී සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා. මෙතනින් යම් අදහසක් ගන්න. හරි. ඒකේ සංයුජතාවය 6යි, ඔක්සිකරණාංකය ධන 4යි කියලා අපිට ලබා ගන්න පුළුවන්. එතන ඇත්තටම ප්‍රශ්න දෙකක් තියෙන්නේ. BRF5 අණුවේ හැඩය කියන එක එකක්. එතකොට සමචතුරස්‍ර පිරමීඩ මේක අෂ්ටතලීය විදිහට සැලකුවත් නිවැරදි. S2O3 2- එකේ සංයුජතාවය 6යි, ඔක්සිකරණාංකයේ මධ්‍ය පරමාණුවේ ධන 4යි. හරි. රයිට්. අපි බලමු දැන් 22 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 22. NO2 සහ NO2+ යන විශේෂ සඳහා බන්ධන කෝණයේ නිවැරදි අනුපිළිවෙල වන්නේ. දැන් NO2 කිව්වොත් මේ විදිහට ද්විත්ව බන්ධනයයි, මෙහෙට දායක බන්ධනයයි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යි 4ක් ගිහිල්ලා එක ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි වෙනවා. ඔය විදිහට තියෙනවා. NO2- කිව්වොත් එයාගේ මේ විදිහට දායක බන්ධනයයි, මෙතන O-. එතකොට එකසර යුගලක් තියෙනවා. මෙතන අර OH කියන බන්ධනයක් තිබිලා ඒ බන්ධනේ H ධන විදිහට ගැලවිලා තමයි මෙයා ඍණ වෙන්නේ. එතකොට මෙතන ඇතිවන විකර්ෂණයට වඩා තනි එක්කෙනෙක්ගෙන් මෙතන එකසර යුගලෙන් ඇතිවන විකර්ෂණය වැඩි හින්දා මේ කෝණය අඩු වෙනවා මෙයාට වඩා. මෙතන මේ එකසර යුගලකින් ඇතිවන විකර්ෂණය වැඩි තනි ඉලෙක්ට්‍රෝනයකින් ඇතිවන විකර්ෂණයට වඩා. අපි දන්නවා විකර්ෂණ ප්‍රබලතාවය එකසර ඊළඟට එකසර බන්ධන අන්තිමට තමයි බන්ධන. හරි. ඒතර බන්ධන විකර්ෂණයට වඩා එකසර බන්ධන විකර්ෂණය වැඩි කියන එක අපිට තේරෙනවා. NO2+ කිව්වහම මේ විදිහට අපිට යාගේ කෝණය වැඩිම කෝණයක් සලකන්න පුළුවන් රේඛීය අණුවක් හින්දා. එතකොට බන්ධන කෝණය වැඩිම වෙන්නේ NO2+ වල, බන්ධන කෝණය අඩුම වෙන්න ඕන NO2- වල. මොකද මෙයාගේ විකර්ෂණය වැඩි හින්දා මේක මෙහෙට හැකිලෙනවා. දැන් ඒකට පිළිතුර ලබා ගන්න පුළුවන් අපිට අංක 2 කියලා.
22 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 2. අපි බලමු ප්‍රශ්නාංක 23. පහත දී ඇති ඒවා අතරින් ඕනෑම පරමාණු දෙකක් අතර සෑදී හැකි බන්ධන සංයෝජනය වන්නේ. එතන ඇත්තටම පරමාණු දෙකක් අතර හැදෙන්න පුළුවන් මොන අවස්ථාවක්ද කියන එක තමයි අදහස් වෙන්නේ. පළවෙනි පිටුතර සිග්මා බන්ධන දෙකක් හා ෆයි බන්ධන එකක්. පරමාණු දෙකක් අතර සිග්මා බන්ධන දෙකක් ඇති වෙන්න බෑ. එකයි උපරිම ඇති වෙන්න පුළුවන්. ෆයි බන්ධන දෙකක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයි බන්ධන එකක් ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා දැන් කාබන් කාබන් මෙහෙම එක බන්ධන ඇති වෙනකොට මේක සිග්මා. කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් ඇති වෙනවා නම් අපි දන්නවා මෙතකොට මේ එකක් සිග්මා එකක් ෆයි. කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයක් ඇති වෙනකොට අපි දන්නවා එකක් සිග්මා දෙකක් ෆයි. වෙනත් ඕනම අවස්ථාවක ද්විත්ව බන්ධනයක් ඇති වුණොත් එකක් සිග්මා එකක් ෆයි. ත්‍රිත්ව බන්ධනයක් ඇති වුණොත් එකක් සිග්මා දෙකක් ෆයි. ඒතර පරමාණු දෙකක් අතර ඇති වෙන්න පුළුවන් බන්ධනය කියන්නේ සිග්මා බන්ධන එකක් හා ෆයි බන්ධන එකක්. ඒතර තියෙන පිළිතුරු වලින් අපිට ලබා ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර. දැන් ඔක්සිජන් ඔක්සිජන් ද්විත්ව බන්ධනය වුණත් O2 වල තියෙන සිග්මා බන්ධන එකයි ෆයි බන්ධන එකයි. ත්‍රිත්ව බන්ධනයක් කාබන් නයිට්‍රජන් අතර ඇති වුණත් නයිට්‍රජන් නයිට්‍රජන් අතර ඇති වුණත් තියෙන්නේ සිග්මා බන්ධන එකයි ෆයි බන්ධන දෙකයි. මොකද මේ මුහුම් කාක්ෂික සහ නුමුහුම් පී කාක්ෂික ඕන එකක් තියෙන එකිනෙකට ලම්බකව. ඒතර මෙහෙම අතිච්ඡාදනය වෙන්න පුළුවන් රේඛීයව දෙන්නයි. රේඛීය අතිච්ඡාදනයනේ සිග්මා ඇති වෙන්නේ. මේ දෙක ෆයි මේ දෙක ෆයි. ඒ විදිහට හින්දා අපිට ඒකේ පිළිතුර ලබා ගන්න පුළුවන් අංක 3. 23ට අංක 3. 24 ඉඳලා 34 වෙනකන් තියෙන්නේ සත්‍යයි අසත්‍යයි ගණේ ප්‍රශ්න. අපි බලමු මේ ප්‍රශ්න ටික. ප්‍රශ්නාංක 24. ඒකේ පළවෙනි ප්‍රකාශයේ තියෙනවා ICl4- අයනය චතුස්තලීය වේ. ICl4- කියන්නේ I කියන්නේ 7 වෙනි කාණ්ඩේ, Cl උත් 7 වෙනි කාණ්ඩේ. ඒක බන්ධනනේ හැදෙන්නේ. රයි වල ඉලෙක්ට්‍රෝන 7යි, ඍණාරෝපණයේ හින්දා ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඒකට මෙහෙම එක සැරේවල දෙකක් විදියට පෙන්වන්න පුළුවන්. ICl4-. ඒතර මේක සමචතුරස්‍ර තලීය විදියට තමයි තියෙන්නේ. ඒතර චතුස්තලීය කියන පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශයේ කියනවා ICl4- හි අයඩින් පරමාණුව වටා විකර්ෂණ එකක 4ක් ඇත. දැන් මෙහෙම එකසර යුගලක් වුණත් අපි සලකන්නේ විකර්ෂණ ඒකකයක් කියලා. බන්ධනයක් වුණත් සලකන්නේ විකර්ෂණ ඒකකයක් කියලා. ඒක එක බන්ධනයක් වුණත්, ද්විත්ව බන්ධනයක් වුණත්, ත්‍රිත්ව බන්ධනයක් වුණත්, එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් වුණත්, තනි ඉලෙක්ට්‍රෝනයක් වුණත් අපි සලකන්නේ විකර්ෂණ ඒකකයක් විදිහට. එහෙනම් මෙයාගේ විකර්ෂණ ඒකක තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. විකර්ෂණ ඒකක 6ක් තියෙනවා. විකර්ෂණ ඒකක 4ක් ඇත කියන දෙවෙනි ප්‍රකාශයත් වැරදි. එහෙනම් ප්‍රකාශ දෙකම වැරදි හින්දා 24 වෙනි ප්‍රශ්නෙට පිළිතුර ලබා ගන්න පුළුවන් අපිට 5 කියලා. right. අපි බලමු 25 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 25. NH4+ අයනයේ NH බන්ධනයක ලක්ෂණ අනෙක් NH බන්ධන තුනේ ලක්ෂණ වලට වඩා වෙනස් වේ. අතරම NH4+ කියන එක හැදෙන්නේ මේ H ධන කියන ඉලෙක්ට්‍රෝන නැති කෙනෙකුට ඇමෝනියා වල තියෙන මේ එකසර යුගල දායක කරලා. මේක දායක කරනවා. මේක දායක කරාම අපි ඕක නිරූපණය කරනවා මෙහෙම. NH4+. උතර දැන් දායක බන්ධනය හැදෙනකොට ඒ බන්ධනය හදන්න ඕනේ ඉලෙක්ට්‍රෝන දෙකම දෙන්නේ මෙයා. මෙයා දායක පරමාණුව. මෙයා ප්‍රතිග්‍රාහකයක්. හැබැයි හැදුනට පස්සේ හොයන්න බෑ මොන බන්ධනයේද දායක බන්ධනය කියලා. බලමු පළවෙනි ප්‍රකාශය. NH4 ධනායනයේ NH බන්ධනයක ලක්ෂණ අනෙක් NH බන්ධන තුනේ ලක්ෂණ වලට වඩා වෙනස් වේ. ඒක වැරදි. එහෙම වෙන්නේ නැහැ. සර්ව සමයෝය බන්ධන 4. ඊළඟ ප්‍රකාශය කියනවා NH4 ධනායනයේ NH බන්ධනයක් දායක බන්ධනයක් පරාණත සංගත බන්ධනයක් ලෙස හඳුනාගත හැකිය. එහෙම හඳුනා ගන්න බෑ. හඳුනාට පස්සේ සර්ව සමයි. එහෙනම් වගන්ති දෙකම වැරදි.
ඒකටත් පිළිතුර ලබා ගන්න වෙන්නේ අංක 5 කියලා. 25ට පිළිතුර අංක 5. අපි බලමු 26 වෙනි ප්‍රශ්නය. ද්‍රවීය ද්‍රාවකයක් තුල නිර්ද්‍රවීය සංයෝගයක ද්‍රාව්‍යතාව ශූන්‍ය වේ. සාමාන්‍යයෙන් ද්‍රවීය ඒවයි නිර්ද්‍රවීය ඒවා වඩාත් හොඳින් දිය වෙන්නේ නැහැ, සුළු ද්‍රාව්‍යතාවයක් තියෙන්නේ. නමුත් දිය වෙනවා. අපි දන්නවා දැන් බ්‍රෝමීන් වගේ නිර්ද්‍රවීය එකක් ජලය වගේ ද්‍රවීය එකක දිය වෙලා රතු දුඹුරු පාට ද්‍රාවණයක් ලබා දෙනවා. එහෙනම් ද්‍රවීය ද්‍රාවකයක් තුල නිර්ද්‍රවීය සංයෝගයක ද්‍රාව්‍යතාව ශූන්‍ය වේ කියන එක වැරදි. සුළු ද්‍රාව්‍යතාවයක් තියෙනවා. දෙවැනි එක ද්විද්‍රව අන්තර්ක්‍රියාවලට සාපේක්ෂව නිර්ද්‍රවීය අණුවක් සහ ද්‍රවීය අණුවක් අතර ඇති අන්තර් අණුක බල වඩා දුර්වලය. දැන් ස්ථිර ද්විද්‍රව ආකර්ෂණයට වඩා ස්ථිර ද්විද්‍රව ප්‍රේරිත ද්විද්‍රව කියන ආකර්ෂණය දුබලයි. ඔය දෙකටම වඩා ප්‍රබලයි අයන ස්ථිර ද්විද්‍රව කියන එක. ඔය ඔක්කොටම වඩා දුබලයි වැන් ඩර් වාල්ස් බන්ධන කියන එක. වැන් ඩර් වාල්ස් අපි ගන්නේ ඒ කියන්නේ නිර්ද්‍රවීයවත් එක්ක ඒවා දුර්වලම වෙනවා. නිර්ද්‍රවීය ද්‍රවීය එක ඊට වඩා ප්‍රබලතාවය වැඩි. ද්‍රවීය ඊට වඩා ප්‍රබලතාවය වැඩි. අයන ස්ථිර ද්විද්‍රව වෙනකොට ඊට වඩා වැඩි. එතකොට මෙතන කියන ප්‍රකාශය නිවැරදි. ද්විද්‍රව අන්තර්ක්‍රියාවලට සාපේක්ෂව නිර්ද්‍රවීය අණුවක් සහ ද්‍රවීය අණුවක් අතර ඇති අන්තර් අණුක බල වඩා දුර්වලය කියන එක හරි. පළවෙනි වගන්තිය වැරදි, දෙවෙනි වගන්තිය හරි කියන්නේ පිළිතුර ලබා ගන්න පුළුවන් එකට 4 කියලා. පිළිතුර 4 26 වෙනි ප්‍රශ්නෙට. අපි බලමු 27 වෙනි ප්‍රශ්නය. ඒකේ දීලා තියෙනවා අණුවේ එක් බන්ධන කෝණය අංශක 109.5ට සමාන වේ කියලා මෙහෙම. ආන්තික පරමාණු කෙළවරේ තියෙන පරමාණු අසමාන වෙච්ච අවස්ථාවක්. චතුස්තලීය අණුවක් සමමිතික නැහැ. චතුස්තලීය අණුවක් නමුත් සමමිතික නැහැ. එතකොට චතුස්තලීය සමමිතික වුණොත් තමයි මේක 109.5ක් වෙන්නේ. එතකොට මේක වැරදි. බන්ධන කෝණය 109.5ක් වෙන්නේ නැහැ. මේවා අතර විකර්ෂණ වෙනස් වෙන හින්දා. මෙම අණුවේ කාබන් පරමාණු sp3 මුහුම්කරණය වී ඇත. මේකේ කාබන් sp3 මුහුම්කරණය වී ඇත කියන එක හරි. මොකද මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතියේ චතුස්තලීය වුණොත් මුහුම්කරණය sp3. මෙතන මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතියේ චතුස්තලීයයි. විකර්ෂණ එක 4ක් නේ තියෙන්නේ. එහෙනම් sp3 මුහුම්කරණය කියලා ලබා ගන්න පුළුවන්. ඒකට ඒකට පළවෙනි වගන්තිය වැරදි, දෙවෙනි වගන්තිය හරි. පිළිතුර අංක 4. පිළිතුර අංක 4. ප්‍රශ්න අංක 28. I2 සංශුද්ධ ජලයේදීට වඩා ජලීය Ki හි ද්‍රාව්‍ය වේ. I2 Ki එක්ක I2 I- එක්ක හැදෙනවා I3-. මේ I3- කියන එක ජලයේ හොඳින් දිය වෙනවා. මේක ජලයේ හොඳින් දිය වෙනවා. එතකොට මේකේ I2 සංශුද්ධ ජලයේදීට වඩා Ki හි ද්‍රාව්‍ය වේ කියන එක හරි. මොකද I3- හැදෙන හින්දා තමයි ඒක වෙන්නේ. ඊළඟට කියනවා නිර්ද්‍රවීය I2 වඩා ද්‍රාව්‍ය කරමින් Ki ජලයේහි ද්‍රව්‍යතාව අඩු කරයි. Kiට ජලයේ ද්‍රව්‍යතාවය වෙනස් කරන්න බෑ. ඔතන වෙන හේතුව I2 I- එක I3- හැදෙන හින්දා තමයි ජලය වඩා හොඳින් Ki දිය වෙන්නේ. එහෙනම් ඒ කියන්නේ I2 ජලයේදීට වඩා Ki වල දිය වෙන්නේ මේක හැදෙන හින්දා. එද පළවෙනි වගන්තිය හරි, දෙවෙනි වගන්තිය වැරදි. පිළිතුර ලබා ගන්න වෙන්නේ අංක 3 කියලා 28 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 29. සිලිකා SiO2 වලට ඉතා ඉහළ ද්‍රවාංකයක් ඇත. ඔව් සිලිකා වල ද්‍රවාංක වැඩි අපි දන්නවා ඒක හරි. SiO බන්ධනයේ ප්‍රබල සහසංයුජ වේ. ඔව් ප්‍රබල සහසංයුජ එකත් හරි. ඔතන හැබැයි ගොඩක් වැඩි වෙන්න හේතුව ඉහළ ද්‍රවාංකයක් තියෙන හේතුව සහසංයුජ යෝධ දැලිසක් වීම. එතකොට නිවැරදි පැහැදිලි කිරීමට ගන්න බෑ. පළවෙනි ප්‍රකාශයත් හරි, දෙවෙනි ප්‍රකාශයත් හරි. පිළිතුර අංක 2 විය යුතුයි.
මොකද සිලිකා වලට ඉතා ඉහළ ද්‍රවාංකයක් තියෙන සහසංයෝජ යෝධ දැලිසක් විදිහට තියෙන හින්දා. එහෙනම් 29ට පිළිතුර 2. අපි බලමු ප්‍රශ්නාංක 30. ප්‍රශ්නාංක 30. LIF වලට වඩා LII වල සහසංයෝජ ලක්ෂණ ඇත. LIF LII. දැන් මේ දෙන්නගෙම ලිතියම් ධන අයනය තියෙන Li ධන කියන අවස්ථාව තියෙන. එතකොට මේකේ ආරෝපණයත් සමානයි ප්‍රමාණයත් සමානයි. මෙයාගේ තියෙන්නේ F ඍණ. මෙයාගේ තියෙන I ඍණ. එතකොට ආවර්තිතා වගේ F ට වඩා පහළින්නේ I තියෙන්නේ. එතකොට F ඍණ වල මේ වගේ අරයක් නම් තියෙන I ඍණ වල ඊට වඩා අරය වැඩි. එතකොට මේකේ පළවෙනි වගන්තියේ කියනවා LIF වලට වඩා LII වල සහසංයෝජ ලක්ෂණ ඇත. කොහොමත් LIF වල විද්‍යුත් ඍණතාව වෙනස වැඩි. අයනික ලක්ෂණ වැඩි. මෙයාගේ අයනික ලක්ෂණ අඩුයි විද්‍යුත් ඍණතාව වෙනස අඩු හින්දා සහසංයෝජ ලක්ෂණ වැඩි. අනිත් එක මේ දෙන්නගේම කැටායන එකයි ඇනායනය ගත්තාම ඇනායනයේ අරය වැඩි මෙතන. ඇනායනයේ ආරෝපණය දෙන්නගේම සමානයි. ඇනායනයේ අරය වැඩි කියලා කියන්නේ ද්‍රවණශීලතාව මෙතන වැඩි. එතකොට අයනික ලක්ෂණ සහසංයෝජ බවට පත්වීම මෙයාගේ වැඩි. එහෙනම් මෙයාගේ සහසංයෝජ ලක්ෂණ වැඩි. LIF වලට වඩා LII වල සහසංයෝජ ලක්ෂණ ඇත කියන ප්‍රකාශය හරි. ඊළඟ එක කැටායනයේ කුඩා හෝ එයට ඉහළ ආරෝපණයක් ඇති විට එය අධික ද්‍රවීකරණ ශක්තියක් ඇත. ද්‍රවීකරණ ශක්තිය කැටායනයේ ආරෝපණය වැඩි නම් වැඩි වෙනවා, අරය අඩු නම් වැඩි වෙනවා. හරි. එතකොට ඒක හරි. නමුත් ඒක පැහැදිලි කිරීමට ගන්න බෑ. මෙතන කැටායනයෙන් නෙමෙයි අපිට පැහැදිලි කරන්න වෙන්නේ ඇනායනයෙන්. ඉතල ප්‍රකාශ දෙකම හරි. පිළිතුර ලබා ගන්න වෙන්නේ අංක 2 කියලා 30 වෙනි ප්‍රශ්නේ. බලමු ප්‍රශ්නාංක 31. CO2 හි තාපාංකය ෆෝමැල්ඩිහයිඩ් හි තාපාංකයට වඩා වැඩි වේ. CO2 කියන්නේ මෙහෙම රේඛීය සමමිතික අණුවක්. මේකේ සංප්‍රයුක්ත ද්විධාගූර්ණය ශූන්‍යයක් වෙනවා. මේක නිර්ද්‍රවීය අණුවක් වෙනවා. ෆෝමැල්ඩිහයිඩ් කියන්නේ කුඩාම ඇල්ඩිහයිඩය. මෙහෙම තියෙන්නේ. මේ දෙක අතර විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවා. මේක ද්‍රවීය අණුවක්. ඒතර CO2 හි තාපාංකය ෆෝමැල්ඩිහයිඩ් හි තාපාංකයට වඩා වැඩි වේ කියන එක වැරදි. නිර්ද්‍රවීයයකට වඩා ද්‍රවීය එකේ වැඩි. CO2 අණු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ බල ෆෝමැල්ඩිහයිඩ් අණු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ බලට වඩා ප්‍රබල වේ. මේකේ ප්‍රබල නැහැ. මෙයාගේ තමයි ප්‍රබල. එහෙනම් පළවෙනි වගන්තියත් වැරදි. දෙවෙනි වගන්තියත් වැරදි. එහෙනම් පිළිතුර ලබා ගන්න වෙන්නේ එකට අංක 5 කියලා. පිළිතුර අංක 5 කියලා ලබා ගන්න පුළුවන් ප්‍රශ්නාංක 31ට. ප්‍රශ්නාංක 32. ප්‍රශ්නාංක 32. ඇමෝනියා ලුයිස් භස්මයක් ලෙස ක්‍රියා කරන අතර BF3 ලුයිස් අම්ලයක් ලෙස ක්‍රියා කරයි. එතන හදාගන්න පොඩි අඩුපාඩුවක් තියෙන H3 කියලා වැදිලා තියෙන්නේ NH3 කියලා හදාගන්න යට H3 එක කපන්න. NH3 කියලා එනවන ප්‍රශ්නේ මුලට. NH3 ලුයිස් භස්මයක් ලෙස ක්‍රියා කරන අතර BF3 ලුයිස් අම්ලයක් ලෙස ක්‍රියා කරයි. එහෙමයි ප්‍රකාශය තියෙන්න ඕන. NH3 ලුයිස් භස්මයක් ලෙස ක්‍රියා කරන අතර BF3 ලුයිස් අම්ලයක් ලෙස ක්‍රියා කරයි. අපි දන්නවා මේ දෙන්න අතර හැදෙනවා මෙන්න මෙහෙම NH3 වල එකසර යුගලක් තියෙනවා. BF3 කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌන සංයෝගයක්. අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ. මෙයාගේ සංවිධානය කවච දෙන ඉලෙක්ට්‍රෝන 6යි. ඒකට මේ ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට දායක කරනවා. එහෙනම් මෙයා දායක කරපු එකනා ලුයිස් භස්මය ප්‍රතිග්‍රහණය කරපු මෙයා ලුයිස් අම්ලය. එහෙනම් NH3 ලුයිස් භස්මයක් ලෙස ක්‍රියා කරන අතර BF3 ලුයිස් අම්ලයක් ලෙස ක්‍රියා කරයි කියන පළවෙනි ප්‍රකාශය හරි. ඊළඟ ලුයිස් භස්මයක් ප්‍රෝටෝන ලබා ගන්න අතර ලුයිස් අම්ලයක් ප්‍රෝටෝන ප්‍රදානය කරයි. වැරදි. අම්ල තමයි ප්‍රදානය කරන්නේ ප්‍රෝටෝන. භස්ම තමයි ලබා ගන්න. දෙවෙනි ප්‍රකාශය වැරදි. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය වැරදි කියන්නේ 32 වෙනි ප්‍රශ්නෙට පිළිතුර ලබා ගන්න පුළුවන් අංක 3 කියලා.
Cl වල NO බන්ධන දෙකෙහි දිග සමානය. NO2 Cl ගත්තොත් නයිට්‍රජන් මධ්‍ය පරමාණුව වෙනවා. ද්විත්ව බන්ධනයක් Cl. ඒකට අපිට අනිත් එක අඳින්න වෙන්නේ දායක බන්ධනයක් විදිහට. මොකද නයිට්‍රජන්ට අෂ්ටක ඉක්මවා යන්න බෑ. ඔහොම අඳින්න පුළුවන්. එතකොට මේක ධන මේක ඍණ. එතකොට මේකේ සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න කිව්වම තව සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන්. මෙහෙම මෙතෙන්ට ද්විත්ව බන්ධනය දාලා මෙතෙන්ට දායක බන්ධනය දාලා මේ විදිහට. එතකොට මේකේ සංප්‍රයුක්ත මුහුමත් දහම මේ බන්ධන එකමාරයි කියලා නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඒවයි දිග සමානයි. NO2 Cl වල NO බන්ධන දෙකෙහි දිග සමානයි. ඒක හරිය අපිට සංප්‍රයුක්ත මුහුමැන්දොත් අපි මේ මෙයාගේ බන්ධන 1යි මෙතන 2යි 3යි එකමාරයි කියලා එකයි කඩේලකින් නිරූපණය කරන්නේ. මෙතනත් 2යි 1යි 3යි එකමාරයි කියලා කඩේලකින් නිරූපණය කරන්නේ. ඒතර සංප්‍රයුක්ත ව්‍යුහ දෙකයි අඳින්න පුළුවන්. මේ බන්ධන වල දිග සමානයි කියන එක හරි. ඒතර පැහැදිලි කිරීමට ගන්නත් පුළුවන්. පිළිතුර අංක 1. 33ට අංක 1. බලමු ප්‍රශ්න අංක 34. මැග්නීසියම් කාබනේට් වලට වඩා බේරියම් කාබනේට් තාප ස්ථායී වේ. මැග්නීසියම් කාබනේට් අනිත් එක බේරියම් කාබනේට්. මේ දෙන්නගෙම ඇනායනය CO3 කාබනේට් අයනය. එතකොට ඒක ආරෝපණයත් සමානයි ප්‍රමාණයත් සමානයි. ඒකෙන් පැහැදිලි කරගන්න බෑ. Mg ධන දෙක මෙයාගේ තියෙනවා කැටායනයේ විදිහට. මෙයාගේ Va ධන දෙක තියෙනවා. ඒ කැටායන දෙකේ ආරෝපණ සමානයි. හැබැයි අරය ගත්තොත් Mg ධන දෙකේ අරයට වඩා Va ධන දෙකේ අරය වැඩි. අරය වැඩි. එතකොට මේක කියනවා Mg මැග්නීසියම් කාබනේට් වලට වඩා බේරියම් කාබනේට් තාප ස්ථායී වේ. ඔව් මේකේ කැටායනේ අරය වැඩි හින්දා ද්‍රවීකාරක ශක්තිය අඩුයි. එතකොට මෙයාගේ ද්‍රවීකරණ බලය අඩුයි. අඩුයි කියලා කියන්නේ අයනික ලක්ෂණ සහසංයෝජ බවට පත් වෙනවා අඩුයි. ඒ කියන්නේ අයනික ලක්ෂණ වැඩි. ඒ කියන්නේ තාපයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි. මැග්නීසියම් කාබනේට් වලට වඩා බේරියම් කාබනේට් තාප ස්ථායී වේ කියන එක හරි. ඊළඟ දෙවන කාණ්ඩයේ කැටායන වල ද්‍රවීකාරක බලය කාණ්ඩයේ පහළට යන විට අඩු වේ. කාණ්ඩයේ පහළට යනකොට අරය වැඩි වෙනකොට ද්‍රවීකාරක බලය කැටායනයේ අරය වැඩි වෙනකොට ද්‍රවීකාරක බලය අඩු වෙනවා. ඒක තමයි හේතුව. එහෙනම් ඒකට පිළිතුර පැහැදිලිව ලබා ගන්න පුළුවන් අංක 1. 34ට අංක 1. බලමු ප්‍රශ්න අංක 35. CO3 2- හා SO3 2- අයන වලට සමාන හැඩයක් ඇත. CO3 2- වල තියෙන්නේ මේ විදිහ හැඩයක්. තලීය ත්‍රිකෝණාකාර. SO3 2- සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට SO3 2- කියන්නේ 1 සිග්මා බන්ධන 3යි. පිරමීඩ හැඩයක් තියෙනවා. CO3 2- හා SO3 2- අයන වලට සමාන හැඩයක් ඇත කියන පළවෙනි ප්‍රකාශය වැරදි. ඊළඟ CO3 2- හා SO3 2- යන දෙකෙහිම මධ්‍ය පරමාණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ඇත. මෙයාගේ විතරයි එකසර යුගලක් තියෙන්නේ. එහෙනම් දෙවෙනි ප්‍රකාශයත් වැරදි. ප්‍රකාශ දෙකම වැරදි කියන්නේ පිළිතුර ලබා ගන්න පුළුවන් අංක 5 කියලා. 35 වෙනි එකට අංක 5. දැන් අපි බලමු 36 වෙනි ප්‍රශ්නේ. 36 වෙනි ප්‍රශ්නේ. පහත දක්වන ඒවායින් කුමන යුගලයේහි හැඩයෙන් වෙනස් විශේෂයන් ඇතුළත් වේද? පළවෙනි එක CO2 BeCl2. CO2 වල මෙහෙම රේඛීය සමමිතික අණුවක්. BeCl2 ඒකත් රේඛීය සමමිතික අණුවක්. ඒතකොට දෙන්නම රේඛීයයි. PO4 3-.
PO4 3- වල තියෙන්නේ චතුස්තලී එකක් අපිට මේ ඇඳලා හුරුයි දැන් මේ විදිහට PO4 3- phosphate ion. ඊට S2O3 2- එකත් අපිට හුරුයි මෙහෙම තියෙන්නේ. ඊට මේ දෙකම චතුස්තලීයයි. ඊට හැඩයෙන් සමානයි. nitrate SO3 nitrate වල තියෙන්නේ එකක් දායක බන්ධනයක් මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයා දායක කරලා මෙතන H එක තිබිලා H දාන විදිහට ඉවත් වෙලා තමයි මේ ඕරීන වෙන්නේ. එතකොට මෙයා තලීය. SO3 කියන්නේ සල්ෆර් ඔක්සිජන් එක්ක ද්විත්ව බන්ධන තුනක් විදිහට නිරූපණය කරන්න පුළුවන් 6 වෙනි කාණ්ඩෙ හින්දා. එතකොට එයා තලීය සමමිතික අණුවක් විදිහට තියෙනවා. හැඩය දෙන්නගෙම තලීයයි. HOBr කිව්වහම ඔක්සිජන් මැදට එන්නේ අපි කලින් කතා කරලා තියෙනවා මෙහෙම කෝණික අණුවක්. විද්‍යුත් ඍණතාවයේ වැඩි ඔක්සිජන් මැදට එනවා HOBr HOCl වලදී. H2S සල්ෆර් වල මෙහෙම SH බන්ධන දෙකක් තියෙන එකසර දෙකයි. එකසර දෙකයි බන්ධන දෙකයි කියන්නේ කෝණික හැඩයක් තමයි ඒ දෙන්නගෙම තියෙන්නේ. ඊළඟට NCl3 BCl3 නයිට්‍රජන් වල Cl එක්ක ඒක බන්ධන හැදෙනවා 7 වෙනි කාණ්ඩෙ හින්දා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන පහෙන් 3ක් ගියහම එකසර යුගලක් ඉතුරු වෙනවා. එකසර එකයි බන්ධන 3යි කියන්නේ පිරිමීඩ හැඩයක් එයාගේ තියෙනවා. BCl3 ඒක තලීය ත්‍රිකෝණාකාර විදිහට තියෙනවා. එහෙනම් හැඩය වෙනස් විශේෂයන් තියෙන්නේ 5 වෙනි එකේ. 36ට පිළිතුරු ලබා ගන්න පුළුවන් අපිට අංක 5 කියලා. 36ට පිළිතුර අංක 5. දැන් බලමු 37 වෙනි ප්‍රශ්නේ. මුහුම්කරණය පිළිබඳව සත්‍ය නොවන්නේ පහත් සඳහන් කුමන ප්‍රකාශයේද? දෙනාද මුහුම්කරණයකින් සෑදෙන මුහුම් කාක්ෂික වලට එකම හැඩයක් ඇත. ඔව්. අසමමිතික ඩම්බෙල්ලාකාර sp3 වලදී මුහුම් කාක්ෂික 4ක් තියෙනවා. sp2 වලදී මුහුම් කාක්ෂික 3ක් වෙන්න පුළුවන්. ඒ විදිහට මේගොල්ලෝගේ හැදෙන මුහුම් කාක්ෂික වලට එකම හැඩයක් තියෙනවා. එතකොට පළවෙනි වගන්තිය හරියි. දෙක මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන සෑදීමට ඉඩ ඇත. ෆයි බන්ධන හැදෙන්න බෑ මුහුම් කාක්ෂික වලින්. ෆයි බන්ධන හැදෙන්නේ මෙහෙම නොමුහුම් පී කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයේ. එකිනෙකට ලම්බක තලවල තියෙන නොමුහුම් පී කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන් තමයි ෆයි බන්ධන හැදෙන්නේ. මුහුම් කාක්ෂිකයක් තිබුණොත් අනිවාර්යයෙන්ම එතන හැදෙන්න ඕන සිග්මා බන්ධනයක්. එහෙනම් මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන සෑදීමට හැක කියන දෙවෙනි ප්‍රකාශය වැරදි. තුන්වෙනි එක sp2 මුහුම් කාක්ෂික අතර කෝණය 120යි. මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය වෙනකොටනේ sp2 මුහුම්කරණය තියෙන්නේ. මෙතන ඉඳලා තලීය වෙනකොටනේ. එතකොට 120යි කියන එක හරි. මේක හරි. හතරවෙනි එක හයිඩ්‍රෝකාබන වල සෑම කාබන් පරමාණුවක්ම මුහුම්කරණය වී ඇත. CH3 CH2 CH2 වගේ තියෙනවා. ඔක්කොම sp3 තියෙනවා. ද්විත්ව බන්ධනයක් තිබුණොත් sp2 තියෙනවා. ත්‍රිත්ව බන්ධනයක් තිබුණොත් sp තියෙනවා. හැම එකක්ම මුහුම්කරණය වෙලා තියෙනවා. ඒකට මේ ප්‍රකාශය හරි. හතරවෙනි ප්‍රකාශයත් හරි. පස්වෙනි ප්‍රකාශය දෙන ලද මුහුම්කරණයකින් සෑදෙන මුහුම් කාක්ෂික වලට එකම ශක්තිය ඇත. දැන් අර වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත S කාක්ෂිකයි P කාක්ෂිකයි එකතු වෙලා මෙහෙම මුහුම් කාක්ෂික හැදෙනකොට මේගොල්ලෝ එකතු වෙලා මුහුම් කාක්ෂික හැදෙනකොට මේ පැත්තට අපි ශක්තිය ගත්තොත් මේ අතරමැදි ශක්තියක තමයි මුහුම් කාක්ෂික තියෙන්නේ. ඒ මුහුම් කාක්ෂික ඔක්කොගේම ශක්තිය සමානයි. දැන් මෙයා මේ තුන් දෙනාත් එක්ක එකතු වෙලා මුහුම් කාක්ෂික 4ක් හැදුවොත් ඒ මුහුම් කාක්ෂික 4ෙම ශක්තිය සමානයි. මෙයා මේ දෙකක් එක්ක එකතු වෙලා මුහුම් කාක්ෂික 3ක් හැදුවොත් ඒ මුහුම් කාක්ෂික 3ෙම ශක්තිය සමානයි. එතන සම්බන්ධ වුණේ නැති එක්කෙනා ඊට වඩා වැඩි ශක්තියක තියෙනවා P කාක්ෂිකය. මුහුම් කාක්ෂික වල ශක්තිය සමානයි. එහෙනම් ඒකේ පස්වෙනි ප්‍රකාශයත් හරි. එහෙනම් අසත්‍ය ප්‍රකාශයනේ අහන්නේ සත්‍ය නොවන ප්‍රකාශය කියන්නේ දෙවනි ප්‍රකාශය 37ට පිළිතුර අංක 2.
අපි බලමු 38 වෙනි ප්‍රශ්නය. එතනත් පොඩ්ඩක් හදාගන්න. CN ද්විත්ව බන්ධනයක් කියලා කියන එක ත්‍රිත්ව බන්ධනයක් විදිහට හදාගන්න. මෙහෙම. CN ත්‍රිත්ව බන්ධනය. තව ඉඩක් ගහගන්න. CN ත්‍රිත්ව බන්ධනය සහ ඒ විදිහට එන්න ඕන ත්‍රිත්ව බන්ධනය සහ CN ත්‍රිත්ව බන්ධනය සහ CN බන්ධන වල සාමාන්‍ය බන්ධන ශක්තිය පිළිවෙලින් මේක 837යි 837යි කිලෝජූල් මවුලයට මේක බන්ධනේ 347යි 347යි කිලෝජූල් මවුලයට CN ද්විත්ව බන්ධනයේ සාමාන්‍ය බන්ධන ශක්තිය මෙහෙම CN ද්විත්ව බන්ධනයක් තියෙනකොට ඒකේ බන්ධන ශක්තිය අහන්න දැන් අපි දන්නවා මේ ත්‍රිත්ව බන්ධනයක් තියෙනකොට මෙතන තියෙන්නේ සිග්මා බන්ධන එකක් සහ ෆයි බන්ධන දෙකක්. ඒතර සිග්මා ධන 2යි ෆයි කියන එක සමාන වෙන්නේ 837ට. ඕකාංක එක කියලා ගන්න. මෙතන ඒක බන්ධනයක් කියලා කියන්නේ මෙතන තියෙන සිග්මා බන්ධනයක්. ඒතර සිග්මා සමානයි 347යි. ඔක දෙක කියලා ගන්න පුළුවන්. අපෙන් අහන්නේ ද්විත්ව බන්ධනයක්. ඒ කියන්නේ ද්විත්ව බන්ධනයක් කියන්නේ සිග්මා බන්ධනයයි ෆයි බන්ධනයයි නේද? ඒතර සිග්මා ධන ෆයි තමයි අහන්නේ. ඒතර මෙතනින් ගන්න පුළුවන් ෆයි බන්ධන දෙකක ශක්තිය. මේ දෙක මෙතන ආදේශ කරාම අපිට එනවා 347 ධන 2යි ෆයි සමානයි 837යි. ඒතර 2යි ෆයි සමානයි 837 ඍණ 347යි. ෆයි බන්ධනයක ශක්තිය සමානයි 837 ඍණ 347 බෙදීම 2යි. එහෙනම් සිග්මා ධන ෆයි බන්ධනයක ශක්තිය කියන්නේ සිග්මා කියන්නේ 347යි ධන ෆයි කියන්නේ 837 ඍණ 347 බෙදීම 2. ඒකට පිළිතුර ලබා ගන්න පුළුවන් 4 වෙනි එක. ඕක අර සුළු කරාම එනාගේ දෙවෙනි පිළිතුරේ සුළු කරාම එනාගේට සමාන වෙනවා. ඒ හින්දා දෙවෙනි පිළිතුරක් ගන්න පුළුවන්. ඒක අහම්බෙන් වෙච්ච දෙයක්. 4 වෙනි පිළිතුර තමයි ප්‍රකාශනයේ විදිහට අපිට නිවැරදිව ලබා ගන්න පුළුවන්. 38 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 4. දැන් බලමු ප්‍රශ්නාන්ත 39. හදාගන්න පහත දැක්වෙන අණු වලින් අඩුම කියන වචනේ අඩුවේ එතන. පහත දැක්වෙන අණු වලින් අඩුම ද්විද්‍රව ගූර්ණය ඇත්තේ කුමකටද? ප්‍රශ්නේ මේ විදිහට සකස් වෙන්න ඕන. අඩුම ද්විද්‍රව ගූර්ණය අහන්න. පහත දැක්වෙන අණු වලින්. පළවෙනි පිළිතුර තියෙනවා NO2. NO2 වල අපි කලිනුත් දැන්දා මෙහෙම තියෙන්නේ මේ පැත්තට ද්විත්ව බන්ධනයක්. මෙතෙන්ට දායක බන්ධනයක්. තනි ඉලෙක්ට්‍රෝනය. කෝණික අණුවක්. ඊට O3 දෙවෙනි එක O3. O3 වල තියෙන්නේ කෝණික අණුවක් අපිට කලින් ප්‍රශ්නකදී හමු වුණා. O3 වල තියෙන්නේ මෙහෙම ඔක්සිජන් O මේ පැත්තට දායක බන්ධනයක්. මොකද මෙයාට අෂ්ටක ඉක්මවා යන්න බැරි කින්දා ඔය විදිහේ සැකස්මක් තියෙන්නේ කෝණික. CO2 කියලා කියන එකත් අපිට අවස්ථා කීපයක හමු වුණා. රේඛීය සමමිතික අණුවක් මේ විදිහට තියෙනවා. ඒතර මේකේ සංප්‍රයුක්ත ද්විධාව ගූර්ණය බිඳුවක් වෙනවා, නිර්ද්‍රව්‍ය අණුවක් වෙනවා. එහෙනම් පිළිතුර විදිහට අපිට CO2 ලබා ගන්න පුළුවන්. 4 වෙනි එකේ තියෙන SO2 බැලුවොත් සල්ප මධ්‍ය පරමාණු වෙනවා. ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. මේ විදිහට එක සැරයකලක් තියෙනවා. කෝණික අණුවක්. 5 වෙනි එකේ තියෙනවා ClO2. ඒතර Cl වල ඉලෙක්ට්‍රෝන 7න් ඉලෙක්ට්‍රෝන 4ක් බන්ධන වලට ගියාම තනි ඉලෙක්ට්‍රෝනයක් සහ එක සැරයකලක් විදිහට තවත් ඉලෙක්ට්‍රෝන 3ක් ඉතිරි වෙනවා. එකක් කෝණික අණුවක්. එතන එක සැර එකයි බන්ධන දෙකයි නෙමෙයි එක සැර එකයි තනි ඉලෙක්ට්‍රෝනිකුත් තියෙනවා. ඒතකොට එක සැර දෙකක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඔය එක සැර දෙකයි සිග්මා බන්ධන දෙකයි. එක සැර එකයි සිග්මා බන්ධන දෙකයි තිබුණත් අපි කෝණික විදිහට ගන්නෙ. එක සැර දෙකයි සිග්මා බන්ධන දෙකයි තිබුණත් අපි ගන්නෙ කෝණික විදිහට. H2S වල ගන්න ඒ වගේ ඒක කෝණික විදිහට ගැටලුවක් නැහැ අපිට ගන්න පුළුවන්. එක සැර එකයි සිග්මා බන්ධන දෙකක් තිබුණත් කෝණික, එක සැර දෙකයි සිග්මා බන්ධන දෙකක් තිබුණත් කෝණික. ද්විත්ව බන්ධන දෙකක් කියන්නේ
සිග්මා බන්ධන 1යි ෆයි බන්ධනය. මෙතන සිග්මා බන්ධනයයි ෆයි බන්ධනයයි. හරි. එතකොට පිළිතුර ලබා ගන්න පුළුවන් 39 වෙනි ප්‍රශ්නෙට අංක 3. 39ට අංක 3 කියලා ලබා ගන්න පුළුවන්. ඒක අහන්නේ පහත් දක්වන අණු වලින් අඩුම ද්විද්‍රව ගූර්ණය. මේකේ ශූන්‍යයක් වෙනවා. සංප්‍රයුක්ත ද්විද්‍රව ගූර්ණය නිර්ද්‍රවීය අණුවක් වෙනවා. එතකොට ඒක ලබා ගන්න පුළුවන් පිළිතුර විදියට. අපි බලමු 40 වෙනි ප්‍රශ්නේ. प्रश्न अंक 40 SbF5 2 minus SbF5 2 minus හි SB පරමාණුව වටා ඉලෙක්ට්‍රෝනය වල සැකැස්ම. දැන් ෆ්ලෝරින් අපි දන්නවා 7 වෙනි කාණ්ඩේ තියෙන එක බන්ධන හදන්නේ. SB තියෙන්නේ ආවර්තිතා වගුවක් අරගෙන අපිට බලන්න පුළුවන් නයිට්‍රජන් ෆොස්ෆරස් ආසනික් ඇන්ටිමනි බිස්මත් 5 වෙනි කාණ්ඩේ. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 5යි සාමාන්‍ය අවස්ථාවේ ඍණ 2 හින්දා 7යි. එතකොට F එක්ක එක බන්ධන හැදෙනවා. මේක බන්ධන 5ක් එක සැර යුගලක්. අපිට ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙයාගේ එක සැර එකයි සිග්මා බන්ධන 5යි. එතකොට මේකේ අහන්නේ ඉලෙක්ට්‍රෝනය වල සැකැස්ම. අණුවේ හැඩය ගත්තා නම් සමචතුරස්‍ර පිරිමීඩ කියලා ගන්න පුළුවන්. එක සැර එකයි බන්ධන 5යි හින්දා. නමුත් අණුවේ හැඩය නෙමෙයි අහන්නේ මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය. Sp පරමාණු වටා ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියේදී අපි බලන්නේ විකර්ෂණ ඒකක ගන්න. ඒතකොට විකර්ෂණ ඒකක 1යි 2යි 3යි 4යි 5යි 6යි. Sb ඉඳලා විකර්ෂණ ඒකක 6ක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය මෙයාගේ අෂ්ටතලීයයි. දැන් පිළිතුරු අංක 1 අෂ්ටතලීය කියන එක. අපි බලමු 41 වෙනි ප්‍රශ්නේ. प्रश्न अंक 41 මේකේ තියෙනවා පහත දැක්වෙන ඒවා සලකන්න සිම්පල් A ද්‍රව මෙතේන් කියන්නේ මීතේන් කිව්වත් එක CH4 නිර්ද්‍රවී එකක්. මොකද චතුස්තරීය සෞමිතික අණුවක් හින්දා. B ජලය සහ මෙතනෝල් හි මිශ්‍රණයක්. එතකොට ජලය කියන්නේ ස්ථිර ද්විද්‍රව තියෙන එකක් හයිඩ්‍රජන් බන්ධන. මෙතනෝල් කියන්නේ හයිඩ්‍රජන් බන්ධන තියෙන එකක් CH3OH. ඊට ලිතියම් ක්ලෝරයිඩ් හි ජලීය ද්‍රාවණයක්. එතකොට එතන ලිතියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික එකක්. එතකොට ජලීය කියලා කියන්නේ අයන ස්ථිර ද්විද්‍රව ආකර්ෂණය තියෙන එක ප්‍රබල ආකර්ෂණයක් කියලා අපි දන්නවා. ඊළඟ D මෙතනෝල් හි I2 ද්‍රාවණයක්. එතකොට මෙතනෝල් කියලා කියන්නේ CH3OH ස්ථිර ද්විද්‍රව. I2 කියලා කියන්නේ නිර්ද්‍රවී එකක්. එතකොට මෙතන ඇති වෙන්නේ ස්ථිර ද්විද්‍රව ප්‍රේරිත ද්විද්‍රව ආකර්ෂණ. මෙතන අයන ස්ථිර ද්විද්‍රව ආකර්ෂණ. මෙතන ස්ථිර ද්විද්‍රව ආකර්ෂණ. මෙතන වැන් ඩර් වාල්ස් ආකර්ෂණ නිර්ද්‍රවීය හින්දා. ඒතකොට මේක දුබලම වෙනවා, මේක ප්‍රබලම වෙනවා. මේ දෙකෙන් මෙයාට වඩා මෙයා ප්‍රබල වෙනවා. ඒතකොට අහන්නේ ඉහත පද්ධතිවල අන්තර්ගත අණුක අන්තර් අණුක බලවල ප්‍රබලතාවයේ වැඩිවීම දක්නට ලැබෙන්නේ. ඒ වල තමයි අඩුම වෙන්නේ. ඊළඟට අපිට ගන්න පුළුවන් මේකේ D ඊළඟට ගන්න පුළුවන් B වැඩිම වෙනවා C වල. එතකොට AD BC පිළිවෙල තියෙන අංක 1 පිළිතුර ලබා ගන්න පුළුවන්. right. අපි බලමු ඊට පස්සේ 42 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 42. මේකේ තියෙන අණු දෙකෙහිම යුගල නො වූ ඉලෙක්ට්‍රෝනය බැගින් නැත්තේ පහත දැක්වෙන කුමක්ද? අණු දෙකෙහිම යුගල නො වූ ඉලෙක්ට්‍රෝන. අපි කලිනුත් හම්බෙලා තියෙනවා NO2. NO2 වල මේ විදිහට තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒ වගේම NO ගත්තත් අපිට ගන්න පුළුවන් තනි ඉලෙක්ට්‍රෝනයක්. මෙයාගේ ඉලෙක්ට්‍රෝන පහෙන් ওই විදිහට ඉලෙක්ට්‍රෝන දෙකක් බන්ධන වලට යනවා. තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එතකොට NO සහ N2 අණු දෙක තියෙන පිළිතුර අපිට ලබා ගන්න පුළුවන් තුන්වෙනි එක අණු දෙකෙහිම යුගල නො වූ ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙනවා. අපි අනිත් ඒවා ඇඳලා තියෙනවා N2O SO2 කාබන් මොනොක්සයිඩ් ඒ ටික ඒවයි එකසර යුගල් විදියට තමයි තියෙන්නේ.
right. එතකොට 42ට ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 3. අපි බලමු 43 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 43. පහත දී ඇති අණු වලින් ඇලයිරක් අයන වලින් අනෙක් ඒවාට වඩා වෙනස් හැඩයක් ඇත්තේ කුමකටද? පළවෙනි පිළිතුර තියෙනවා SO4 2-. SO4 2- අපිට දැන් අවස්ථා කීපයක හම්බුණා. අපිට දැන් මතකයි මේක චතුස්තලීය අණුවක් කියලා මේ විදිහට තියෙනවා. SO4 2-. දෙවෙනි පිළිතුරේ තියෙනවා S2O3 2-. ඒකත් දැන් අපිට අවස්ථා කීපයක හමු වුණා. S2O3 2- තයෝසල්ෆේට් එක. මෙම SS ද්විත්ව බන්ධනයක් O O-. ඒකත් චතුස්තලීය විදිහට තියෙනවා. ඊට PCl4+. ෆොස්ෆරස් කියන එක පස්වෙනි කාණ්ඩේ. එයාගේ සාමාන්‍ය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 5යි. දැන් ධන හින්දා 4යි. Cl 7 වෙනි කාණ්ඩේ හින්දා යත් එක්ක ඒක බන්ධන හැදෙනවා. ඒකට මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒකට මේක චතුස්තලීයයි. හතරවෙනි පිළිතුර NH4+. ඒතර නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩේ සාමාන්‍ය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 5යි. ධනාරෝපණය හින්දා ඉලෙක්ට්‍රෝන 4යි. කොහොමත් හයිඩ්‍රජන් එක අනිවාර්යයෙන්ම හැදෙන්නේ කවුරුණත් ඒක බන්ධන. එහෙනම් මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් NH4+. ඒකත් චතුස්තලීයයි. නම් පිළිතුර 5 වෙන්න ඕන කියන එක පැහැදිලි. පස්වෙනි එකේ තියෙන SF4. පස්වෙනි පිළිතුරේ තියෙන SF4. ඒතර සල්ෆර් 6 වෙනි කාණ්ඩේ. තුන්වෙනි ආවර්තය අෂ්ටක ඉක්මවන්න පුළුවන් සංවිධා කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ෆ්ලෝරින් 7 වෙනි කාණ්ඩේ ඉඳ යත් එක්ක ඒක බන්ධන හැදෙන්නේ. මෙහෙම F එකසර එකයි බන්ධන 4යි කියන්නේ සීසෝ හේවත් 5 හැඩය. එහෙනම් පිළිතුර අංක 5 SF4. අපි බලමු 44 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 44. වැඩිම බන්ධන ශක්තිය සහිත ද්විපරමාණුක අණුවක් X2 සාධන මූලද්‍රව්‍යයේ වරහන් ඇතුළේ X ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය වනුයේ වැඩිම ශක්තිය තියෙන බන්ධන ශක්තිය තියෙන ද්විපරමාණුක අණුව තමයි N2. ඒ හින්දා තමයි වායු ගෝලයේ 78ක ප්‍රතිශතයක් වැඩිම ප්‍රතිශතයක් නයිට්‍රජන් වායුව තියෙන්නේ. මේකේ තියෙන මේ නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනයක්. ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. 78ක ප්‍රතිශතයක් වායු ගෝලයේ තියෙනවා. මෙයා සම්පූර්ණ නිෂ්ක්‍රිය නැහැ. මෙයාට යම් අධික ශක්තියක් දුන්නොත් විද්‍යුත් විසර්ජන වලදී වගේ ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් මේ බන්ධන කැඩිලා. එතකොට මෙයාගේ පරමාණුක ක්‍රමාංකය 7යි. නයිට්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 7යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ 1s2 2s2 2p3. එහෙනම් අපිට පිළිතුර විදියට ලබා ගන්න පුළුවන් තුන්වෙනි එක 1s2 2s2 2p3 අහන්නේ වැඩිම බන්ධන ශක්තිය තියෙන ද්විපරමාණුක අණුව හදන කෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. 44ට පිළිතුර අංක 3. අපි බලමු දැන් 45 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් ඒවා අතුරින් එකම හැඩය ඇති අණු ඇලයිරක් අයන වනුයේ. කැපිටල් A කියලා දීලා තියෙනවා ඇමෝනියා. එතකොට අපිට මේක ඇඳ ගන්න පුළුවන් ඇමෝනියා වල අපි දන්නවා නයිට්‍රජන් හයිඩ්‍රජන් බන්ධන 3යි. එකසර යුගලයි. පිරිමීඩ හැඩයක් තියෙන. B කියන එක H3O+. ඔක්සිජන් සාමාන්‍ය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ධන හින්දා ඉලෙක්ට්‍රෝන 5යි. එතකොට හයිඩ්‍රජන් එක හැදෙන්නේ ඒක බන්ධන. ඒක බන්ධන 3ට ඉලෙක්ට්‍රෝන 3ක් ගියාම 5න් තව 2ක් ඉතිරි. එතකොට මේකත් අපිට ගන්න පුළුවන් පිරිමීඩ හැඩය කියලා. C කියනවා ClF3. ClF3. Cl වල ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ක්ලෝරින් එකත් ඒක බන්ධන හැදෙන්නේ 7න් 3ක් බන්ධන වලට යනවා. තව එතකොට මෙයාගේ එකසර යුගල් 2ක් ඉතිරි වෙනවා. එතකොට එයාගේ තියෙන එකසර 2යි බන්ධන 3යි.
එකසර 2යි බන්ධන 3යි වෙනකොට අපි දන්නවා T shape එක එන්නේ. T හැඩේ. ඒතර ඒක වෙනස් වෙනවා. D කියන එක BCl3. BCl3. ඒතර බෝරෝන් මධ්‍ය පරමාණු වෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3යි තියෙන තුන්වෙනි කාණ්ඩෙනේ. Cl එක ඒක බන්ධන 3ක් හදා ගන්නවා ඉලෙක්ට්‍රෝන 3. එතකොට එකසර නෑ සිග්මා බන්ධන 3යි තලීය හෙවත් තලීය ත්‍රිකෝණාකාර කියන හැඩය ඇතරේ. ඊට පස්සේ තියෙනවා අවසාන එක E PCl3. PCl3. එතකොට ફોස්ෆරස් මධ්‍ය පරමාණු වෙනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. Cl එක බන්ධන 3ක් හදනවා. ඉලෙක්ට්‍රෝන 5න් 3ක් යනවා. එතකොට තව එකසර යුගලක් ඉතුරු වෙනවා. එතකොට එයාගෙත් එනවා පිරිමීඩ හැඩය. එහෙනම් අපිට පැහැදිලිව පේනවා A වල B වල ඒ වගේම E වල එකම හැඩය එනවා පිරිමීඩ හැඩය. එහෙනම් පිළිතුර ලබා ගන්න පුළුවන් A B සහ E කියන පිළිතුර අංක 3. එහෙනම් 45 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 3.